පුදු පරිදි අපේ අභිධර්ම වැඩසටහනට එකතු වෙන අවස්ථාව. ඉතින් මේ වෙනකොට අපි චිත්ත චෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ ධර්මයන් කතා කළා. සමුච්ඡේ සංග්‍රහයේ අකුසල ධර්මේනොත් ඒ වගේම සමුච්ඡේ සංග්‍රහයේ තියෙන මිස්සක ධර්මතාවයනුත් කතා කළා. බෝධිපාක්ෂික ධර්ම කතා කරන්න පටන් ගත්තේ. බෝධිපාක්ෂික ධර්මවල පළමුවෙන්ම සඳහන් වෙන්නේ සතර සතිපට්ඨානය, ඊළඟට සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉද්ධිපාද, ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල, ඒ වගේම සත්බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග. අපි සතර සතිපට්ඨානයේ කතා කරනකොට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ඒ වගේම චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා කතා කළා. ඒ කියන්නේ අපි කායනුපස්සනාව පිළිබඳව කරුණු දැනගත්තා. ඒ වගේම වේදනානුපස්සනාව පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම චිත්තානුපස්සනාව පිළිබඳව සාකච්ඡා කළා. ධම්මානුපස්සනාවෙත් අන්තිම කොටසට අපි ඇවිදින්න තියෙන්නේ. ධම්මානුපස්සනාවේ නීවරණ පිළිබඳව, ඒ වගේම පංචස්කන්ධය පිළිබඳව, ආයතන පිළිබඳව, වගේම බොජ්ජංග ධර්මතාවයන් පිළිබඳව මේ ටික කතා කළා. ඊළඟට එන්නේ සත්‍ය නිර්දේශයට. සත්‍ය නිර්දේශයේහි පවතින්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. අපි දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍යයත් කියන මේ සත්‍ය දෙක, මේ නිරෝධ සත්‍යයත් කියන මේ සත්‍ය තුන අපි කතා කරන්නට යෙදුණා. එතකොට දුක්ඛ සත්‍ය දුක පිළිබඳව, ඒ වගේම දුක්ඛ සමුදය පිළිබඳව, දුක ඇතිවීමට හේතුව ප්‍රිය රූපත් සාත රූපත් නිසා තණ්හාව ඇති වෙනවා, ඒ තණ්හාව පවතිනවා කියලා. ඉතින් ප්‍රිය රූප සාත රූප වශයෙන් ගන්නේ කොයි තැන්වලද කියන බව අපි කතා කළා. ඇහැ අරගත්තොත් මේ ඉන්ද්‍රියන් 6ටම තමයි මේක විස්තර කරන්නේ. එතකොට ඇහැ පිළිබඳව ඇති කරගන්න තෘෂ්ණාව, රූපේ පිළිබඳව ඇති කරගන්න තෘෂ්ණාව, ඒ වගේම චක්කු විඥානයේ කෙරෙහි ඇති කරගන්න තෘෂ්ණාව, ඒ වගේම මේ චක්කු මේ ස්පර්ශයේ පිළිබඳව ඇති කරගන්න මේ තෘෂ්ණාව. ඒ විදිහට අපි තෘෂ්ණා 10ක් කතා කළා. මම හිතන්නේ දැන් මතක ඇති මේ තෘෂ්ණා 10 ඇති වෙන හැටි නේද? කොයි තැන්වලද මේ තෘෂ්ණාවන් නැති වෙන්නේ, කොයි තැන්වලද තෘෂ්ණාව පවතින්නේ කියලා මම හිතන්නේ මතකයි. අපි කතා කළොත් එහෙම මම 4ක් විතර කිව්වා. මොකද්ද? ඇහැ, ඊළඟට රූපය, ඊළඟට චක්කු විඥාණය, ඊළඟට ස්පර්ශය. ඔව් මතකයිනේ නේද? වේදනාව, සංඥාව, රූප සංඥාව, රූප තණ්හාව, රූප තණ්හාව, චේතනා, රූප චේතනාව නේද ඉස්සෙල්ලා? රූප චේතනාව, සංඥාව, චේතනාව, තණ්හාව, තණ්හාව කෙරෙහි තණ්හාව ඇති වෙනවා, විතක්කේ විචාරය. විතක්කය විචාරය. මේ තැන්වල තණ්හාව ඇති වෙනවා. ඒ තැන්හිම තණ්හාව ප්‍රහීන කරන්න ඕනේ කියලා දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳව අපි කතා කළා. එතකොට දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳව අපි නිතර කතා කරන යෝ තත්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන මේ නිරෝධ සත්‍ය කියන්නේ මොකක්ද කියන ඒ බවත් අපි කතා කරන්නට යෙදුණා. එතකොට මේ නිවන් සැප, අපි දන්නවනේ ලෝකේ සැප දෙකක් තියෙනවා.
එකක් ලෞකික සැප අනිත් එක ලෝකෝත්තර සැප. එතකොට මේ ලෞකික ලෝකෝත්තර සැපයන් පිළිබඳව තමයි අපි කතා කළේ. එතකොට ලෝකෝත්තර සැපය පිළිබඳව ලෞකික සැපතට වැඩිය. එතකොට මේ ලෝකේ නිවන කියලා කියන්නේ එහෙම ස්ථානයක් නැති තැනක් කියන බව දන්නවා. ඉතින් නිර්වාණ ධාතුව කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ සංසාරේ සැරිසරන සත්‍යයගේ මේ තියෙන දුක් ප්‍රමාණ කරන්න පුළුවන්කමක් නැහැ. මේ සංසාරය අරගෙන බලපුවාම අපි දුක පිළිබඳව කතා කළා. ඉතින් අපිට අපි දන්නවා සරලව හිතුවොත් එහෙම මේ පංචස්කන්ධයක් පරිහරණය කිරීමම දුකයි. පිපාසය ඇතිවීමම දුකයි. ඒ වගේම කැසිකිලි වැසිකිලි යන්න තැන ඉඳලම අපට දුකයි. නේද? ඒවා පිළිබඳව වෙනස් වීම ඇති වෙනකොට දුක් අමාරුකම් ඇති වෙනවා. ඉතින් ලෙඩ රෝග මේවයින් බලපුවාම මේ සියල්ලගෙන්ම මිදුණු තැනක් තියෙනවා නම් අන්නේ මිදුණු තැන තමයි මේ නිවන කියලා කියන්නේ. එතකොට ඒ විදිහට අපි නිවන ගැන කතා කරලා තියෙනවා. ඉතින් නිවන දකින අවස්ථා හතරත් මම හිතන්නේ අපි ගොඩක් කරුණු කතා කළා. සෝවාන් මාර්ගඥානය, සකුදාගාමී මාර්ගඥානය, අනාගාමී මාර්ගඥානය, අරිහත් මාර්ගඥානය කියලා අපි මේ පිළිබඳව කතා කරලා තියෙනවා. එතකොට සෝවාන් වෙනවා කියලා කියන්නේ නිවන කොයි විදිහට කොයි තරමක් දකින්නවද කියලා කියනවා නම් අඳුර තියෙන වෙලාවකදී පහනක් දැල්ලපුවාම ලැබෙන එළිය හා සමානව තමා ලැබෙන පෙනෙන විදිහට තමයි අර නිවන පිළිබඳව දකින්න පුළුවන් වෙන්නේ. එතකොට නිවන පිළිබඳව සෝවාන් මාර්ගඥානයේදී ඊළඟට සකුදාගාමි පහනකින් නෙමෙයි කරුවලෙහි විදුලියක් කටනකොට රත්තරන් භාජනයක් දකින්න ලැබෙන්නේ කොහොමද? අන්න ඒ විදිහට දකින්න එකට කියනවා සෝවාන් මාර්ගඥානයේ නිවන කොයි විදිහටද යා අවබෝධ කරගන්නේ දකින්නේ කියන එක පිළිබඳව. ඊළඟට විස්තර කරනවා පහනකින් දකින්න එක සකුදාගාමි වෙනවා මේ වීමේදී නිවන පිළිබඳව දකින්න ස්වභාවය කියලා විස්තර කරනවා. ඒ වගේම අනාගාමී වෙනකොට සඳ එළියෙන් රත්තරන් භාජනයක් දකින්නවා වගේ කියලාම ආරහත් වේ කියලා කියන්නේ සූර්යාලෝකයෙන් අපි මේ රත්තරන් භාජනයක් දකින්නවා වගේ කියන්නේ සියල්ලම ඊ타ත්ම මනවින් අවබෝධ කරගත්තා කියනවා. ඒ කියන්නේ සෝවාන් වෙනකොට අපි දන්නවා මම හිතන්නේ අපි ගොඩාක් ඒ පිළිබඳව විස්තර කතා කරලා තියෙනවා. සෝවාන් මග නුවණ ලබනකොට සංයෝජන මොනවද ප්‍රහීන වෙන්නේ, කෙලෙස් මොනවද ප්‍රහීන වෙන්නේ, ඒ පිළිබඳව කරුණු ගොඩක් කතා කරලා තියෙනවා. කෙටියෙන් සිහිපත් කළොත් එහෙම මම හිතන්නේ මේ කරුණු අපි පහුගිය දවස්වල කතා කළා. සෝවාන් මග නුවණ ලබනකොට සංයෝජන ධර්මයන්ගේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ඒක අපි කාටත් දැන් හොඳටම මතකයි. ඒ වගේම සකුදාගාමී වෙනකොට කාමරාග පටිඝ තුනී වෙනවා. අනාගාමී වෙනකොට කාමරාග පටිඝ කියන දෙකම ප්‍රහීන වෙලා යනවා. ඒ වගේම අරිහත් මාර්ගඥානය ලැබනකොට සියලුම සංයෝජනයන් අවසන් වෙනවා. ඒ කියන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා ආදී කියන මේ උද්ධම් භාග්‍ය සංයෝජනයන් ප්‍රහීන වෙනවා. සිත් වශයෙන් අරගත්තොත් එහෙම අපි දන්නවා සෝවාන් වෙනකොට දිට්ඨිගත සම්පයුත්ත සිත් ටික නැති වෙනවා ලෝභය තුල පවතින. ඒ වගේම මෝහය තුල පවතින
විචිකිච්ඡා සම්පයුත්ත සිතත් නැති වෙනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය අනිවත් වෙනවා කියලා කියන්නේම ඒ ටික නැති වෙලා යන එක. අනාගාමී වෙනකොට ප්‍රහීන වෙන සිත් පිළිබඳව විස්තර කරන්න මේ සකදාගාමී වෙනකොට සිත් පිළිබඳව විස්තර කරන්නේ. අනාගාමී වෙනකොට දේශයට අදාළ සිත් දෙක ප්‍රහීන වෙනවා. ඊළඟට අරිහත් මාර්ගඥානයේදී තමා ලෝභයට අදාළ සිත් සියල්ලමත් එවැගේම මෝහයට අදාළ විචිකිච්ඡා සම්පයුක්ත සිතත් නැති වෙලා යන්නේ. ඒක පැත්තකින්. තව පැත්තකින් භවයේ පිළිබඳව සිහිපත් කරනකොට සංසත් සතර අපායෙහි උප්පත්තිය ලැබෙන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා සෝවාන් මඟ නොවන ලබනකොට. එපමණක් නොවේ කාම ලෝකයේහි හත්වතාවකට වඩා උපදින්නේ නැතේ කියන ස්ථිරත්වයකටත් පත් වෙනවා මේ කාම ලෝකයේ තුල. ඉතින් ඒ කියන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක යන්නේ. ඒ වගේම අනාගාමී භාවයට පත් වෙනකොට ඒ තැනැත්තා සකින් ආගාමි කියනවා දෙපාරක් මේ කාම ලෝකයට එනවා. කොහොමත් එතකොට සතර අපාය සම්පූර්ණයෙන්ම වැළකීලා සෝවාන් වෙනකොටම සකදාගාමී වෙනකොට එතකොට සිද්ධ වෙලා තියෙන්නේ අතනින් ඊළඟ එක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දෙපාරක් විතරයි කාම ලෝකයේ උප්පත්තිය ලබන්නේ. ඉතින් අනාගාමී වෙනකොට නැවත කාම ලෝකෙහි උප්පත්තිය ලබන්නෙම නැහැ. එතකොට හිතන්ට භවයේ දුක්ඛිත තැන් පමණක් නෙවෙයි සැපයි කියලා හිතන තැන් වලවත් ඒ භවයේ ප්‍රතිසන්දිය ලබන්නේ. මොකද සැපයි කියලා හිතන තැන් වලත් දුක් ගොඩක් තිබෙනවා. දුක් ප්‍රහීන වෙලා යනවා. ඒ දුක අපි මේ ප්‍රත්‍යක්ෂ කළා අවබෝධ කරගන්නකොට. එතකොට ඊළඟට අනාගාමී භාවයේදී අපි දන්නවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝක විතරයි උප්පත්තිය පිණිස ඉතිරි වෙන්නේ. අරහත්ත්වයේ ලබනකොට සියලු කර්මයන් ඡය කළා දමනවා. ආයේ භවයක ප්‍රතිසන්දිය ලබන්න තියෙන සියලුම ශක්තියින් එතනින් අවසන් වෙලා යනවා. ඒක තමයි ඒ අවස්ථාවේදී ඒ සිද්ධ වෙන ස්වභාවය. ඉතින් අවස්ථාවේ සිදුවෙන ස්වභාවය. ඉතින් ඒ නිවනත් එක්ක කතා කරනකොට මම හිතන්නේ අපි අනිත් සංයෝජනවල කොහොමද කියන එක කතා කළාට කෙලෙස් වල අනුසය ඒවා මම හිතන්නේ අපි මේ පහුගිය කාලේ නොඑක් විදිහේ මේ කරුණු කොහොමද වෙන්නේ කියලා කතා කළා. මම ඒ හිතා මේ වෙලාවේ ඒ පිළිබඳව මතක් කරන්නට යන්නේ. ඉතින් නිවන මම හිතන්නේ මතකයි ආකාර වශයෙන් ප්‍රභේද වශයෙන් දෙකයි සෝපදිශේෂ අනුපදිශේෂ කියලා. නිවන කියන එක ආකාර දෙකයි සෝපදිශේෂ අනුපදිශේෂ කියලා. එතකොට සෝපදිශේෂ කියලා කියන්නේ අපි මේ ජීවත්ව ඉන්නකොට නිවන සාක්ෂාත් කරනවා නම් ඒකට කියනවා සෝපදිශේෂ කියලා. අපි යම් කෙනෙක් අරිහත්ත්වයට පත් වුණ කෙනෙක් පිරිනිවන් පාන මොහොතේදී නිවන මේ දකිනවා නම් එයා දකින ක්‍රමයේ කියනවා අනුපදිශේෂයි කියලා. ඒ කියන්නේ උපදි මේ පංචස්කන්ධයෙන් තොරයි. එතකොට මේ ලෝකේ ජීවත් වෙනකොට අපි ලබන්නේ පංචස්කන්ධය ඇතිව ඉතා සෝපදිශේෂ අනුපදිශේෂ කියලා මේ නිවන පිළිබඳව විස්තර කරනවා. එතකොට නිවන මේ පිළිබඳව නිවනගේ ස්වභාව හතරක් විස්තර කරනවා. නිවනෙහි ස්වභාව හතරක් විස්තර කරනවා. මම හිතන්නේ අහලා ඇති නිස්සරණට්ඨ විවේකට්ඨ ඒ වගේම අසංකතට්ඨ අමතට්ඨ. එතකොට මේක තමයි මේ නිවනේ ස්වභාව හතර. දන්නේ
නිස්සරණට්ට විවේකට්ට අසංකතට්ට අමතට්ට වචන ටික යමු. පේනවා නේද? මේ එතෙන් එළිය වැටෙනවා. වෙනවා. ඔව්. නිස්සරණ පළවෙනි එක නිස්සරණට්ට, දෙවෙනි එක විවේකට්ට. විවේකට්ට, නිස්සරණට්ට, විවේකට්ට, අසංකතට්ට. සංකතට්ට. විවේකට්ට, නිස්සරණට්ට, විවේකට්ට, අසංකතට්ට, අමතට්ට. අමතට්ට. නිස්සරණට්ට, විවේකට්ට, අසංකතට්ට, අමතට්ට. නිස්සරණට්ට කියලා කියන්නේ මම හිතන්නේ මම මේ වචන ටික මතක් කරනකොට මතක් වුණේ අපි මේ ඉස්සෙල්ලා කතා කරපු එකේ එක මතක් කරන්න මතක වුණා. මොකද්ද? ආයුහනට්ට, නිදානට්ට, සංයෝගට්ට, පලිබෝධට්ට. ඉතේ තමයි සමුදයේ ස්වභාව හතර. ඉතින් වචන හතර මතක් කරන්න මතක වුණා. දැන් මේ නිරෝධය සත්‍යයේ ස්වභාව හතර විස්තර කරන්නේ නිස්සරණට්ට, විවේකට්ට, අසංකතට්ට, අමතට්ට කියලා. එතකොට නිස්සරණී කියන්නේ මිදුන. එතකොට දුකෙන් මිදුන භව නිසා නිස්සරණට්ට කියලා කියනවා. එතකොට දුක් වගේම කෙලෙස් වලිනුත් මිදෙනවානේ. එතකොට කෙලෙස් සහ දුකෙන් මේ දෙකෙන්ම මිදුන නිසා නිස්සරණට්ට. කෙලෙස් 10
කෙලෙස් දැවිල්ල කියලානේ කියන්නේ. කෙලෙස්යන්ගෙන් මිදුණු බව සහ දුකෙන් මිදුණු බව නිසා ඒක හඳුන්වනවා මොකක්ද? නිස්සරණට්ඨ කියලා. එතකොට නිස්සරණට්ඨ ඊළඟට විවේකට්ඨ. විවේකට්ඨ කියලා කියන්නේ නිවන කියලා කියන්නේ කෙලෙස් වලිනුයි දුකෙනුයි හිස් නේද? ඒ නිසා විවේකට්ඨ කියලා හඳුන්වනවා. නේද? එතකොට කෙලෙස් වලිනුයි දුකෙනුයි මේ මිදුණු නිසා හැඳින්වනවා නිස්සරණට්ඨ කියලා. කෙලෙස් දුක් නැති නිසා විවේකට්ඨ කියලා කියනවා. සංකත කියන එක අපි දන්නවා. ඉතින් මෙතන කියන්නේ අසංකතට්ඨ. සංකත කියලා කියන්නේ හේතුවකින් හටගත්තා. එහෙම නැත්නම් නැවත නැවත ඇති කරවලා තියෙනවා කියන අර්ථයෙන් හේතු නිසා. නමුත් ඒ නැවත නැවත ඇති කරවන්නට අවශ්‍යතාවයක් නැති නිසා නේද? ඒ කියන්නේ මේ පැවැත්මට යමක් කරන්නට අවශ්‍ය වෙන්නේ නැති නිසා, උපදවා ගන්නට අවශ්‍ය වෙන්නේ නැති නිසා නැවත නැවත. මොකද නිවන කියන එක එහෙම නැති වෙන එකක් නෙවෙයි. තියෙන එකක්. ඒ නිසා ඒක හඳුන්වනවා අසංකතට්ඨ කියලා. සංකත වෙන්නේ නැහැ කියන එක. අසංකතට්ඨ. එතකොට නිස්සරණට්ඨ, විවේකට්ඨ, අසංකතට්ඨ ඊළඟට අමතට්ඨ. අමතට්ඨ කියලා කියන්නේ බිදිලා කැඩිලා නැති වෙන්නේ නැති නිසා. අතුරුදහන් වීමක් නැහැ. නේද? හැම කල්හිම පවතිනවා. හැම කල්හිම පවතින නිසා අමතට්ඨ කියලා නිවන හඳුන්වනවා. එතකොට නිවන පිළිබඳව මම හිතන්නේ අපි බොහෝ කරුණු කතා කළා. තවත් මොනවා හරි අපට මම හිතන්නේ අමතක වුණ තැනක් හරි තියෙනවා නම් එහෙම මතක් වෙනවා නම් යමක් කතා කරන්නට අපි එතකොට අතරත් ඒක බෙදිලා යනවා. නේද? ඔව්. අමතට්ට කිව්වම අමුස්තය වගේ කියන අදහස ගන්න බැහැ. අමෘතම තට්ට කියලා කියනකොට හඳුන්වන්නම් ඉතින් මේ අර අතුරුදහන් වීමක් නැති වෙනවා. ඒ කියන්නේ නැති විලා නැති අතුරුදහන් වෙන්නේ මේ හැම කාලෙහිම පවතිනවා. අමෘතය කියන අර්ථත් අමතන්තං විජානතං අමත කියන අර්ථයෙන් එහෙම කියනවා නේද? අමෘතය කියලා. නිවන කියන එක රස වශයෙන් කියනකොට නේද? මේ ස්වභාව වශයෙන් කියනකොට තමයි මේ ටික විස්තර කරන්නේ. එහෙමයි සර්. එතකොට මේ නිරෝධ සත්‍යය. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ මාර්ග සත්‍යය අපිට කොහොමද සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර කළේ කියලා. ඉතින් මම හිතන්නේ ඒ පිටිබඳව හැම කෙනෙක්ම දන්නවා. ඉතින් මේ තෙන්දී අවසානයේ විස්තර කරන ඒ ටිකත් අපි දන්නවා. මේ ඉදං උච්චත භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. ඉතින් දැන් මේ චතුරාර්ය සත්‍ය
හතරම එකක් කරලා තමයි එක කමටහනක් වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට විස්තර කරන්නේ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. පටන් ගන්නෙ මේ චතුරාර්ය සත්‍යය කමටහනක් කරගෙන භාවනා කරන ඒ කියන්නේ තාම නිකන් අවබෝධ කරගෙන නැහැ. ඒකට අවබෝධ කරගෙන නැති කෙනෙක් චතුරාර්ය සත්‍ය ගැන සම්පූර්ණ අවබෝධයක් නැහැ. ඒකට එයා ඒක අරමුණු කරගෙන ඒ කමටහනක් විදියට අරගෙන භාවනා කරනවා කියන එක. ඒකට ඒ කියන්නේ තම දන්න හරියට අවබෝධ කරගෙන නැති එකක් අරමුණු කරගෙන භාවනා කරනවා කියන එක. නෑ ඒක මේක මහත්තයා දැන් මේ කරුණ ටික විස්තර කරනවානේ. දැන් දුක්ඛ සත්‍ය කල යුතුව පවතින්නේ දුක්ඛ සත්‍ය පිළිබඳව මට මහත්තයලා විනාඩියක් දෙනවද මං චුට්ටක් කෝල් එක ආන්සර් කරන්න අර ළමයාත් දන්නේ නැහැ. එතකොට අපි දුක්ඛ සත්‍යයේ තියෙන්නේ පිරිසිඳ දැනගන්න. සමුදය සත්‍යයේ තියෙන්නේ ප්‍රහීන කරන්නට. නිරෝධ සත්‍යයේ තියෙන්නේ සාත්සාත් කරන්නට. මාර්ග සත්‍යයේ තියෙන්නේ පිළිපදින්න. එතකොට මාර්ග සත්‍යයේ පිළිපදිනකොට තමයි දුක පිරිසිඳ දැනගන්නේ. ඒ වගේම සමුදය ප්‍රහීන වෙන්නේ. ඒ වගේම නිරෝධය සාත්සාත් වෙන්නේ. ඒක නිසා මෙතන මේ කරුණු හතරම එකට එකතු වුණාම තමයි එක කමඨහනක් වෙලා තියෙන්නේ. ඒ කියලා කියන්නේ දුක්ඛ සත්‍ය කියලා විතරක් ඒකතන නිවනට යනවා කියලා විස්තර කරන්නේ නැහැ. නැත්නම් විනාඩියක් දෙන්න මේක කෝල් එක දැන් තුන් පාරක් ආවා. එහෙනම් අපි පටන් ගමු. එතකොට අපි කතා කරලා හිටියේ මහත්තයා ප්‍රශ්නයක් අහන්න හැදුවා නේද? අරක මේ චතුරාර්ය සත්‍ය කොහොමද ඒක කමටහන පාලනය කරන්න කියලා ඉතින් අවබෝධයක් නැතුව. නෑ අපිට කරන්න තියෙන්නේ මේ ඇත්තටම වඩන්න තියෙන්නේ කල යුතු වෙන්නේ මාර්ග සත්‍යය. මාර්ග සත්‍යය වඩනකොට තමයි අපට මාර්ග සත්‍යයේත් අපි වැඩි යුතුම දේ තමයි සතර සතිපට්ඨානය. මොකද සතර සතිපට්ඨානය වඩන්න තමයි වීරිය ඇති කරගන්නේ. සතර සතිපට්ඨානය වඩන්න තමයි සම්‍යක් දෘෂ්ටි ඇති කරගන්නේ. සතර සතිපට්ඨානය වඩන්න තමයි නිවැරදි සංකල්ප ටික ඇති කරගන්නේ. ඒ විදිහට සතර සතිපට්ඨානය වඩන්න තමයි කය වචන දෙක සංවර කරගන්නේ. එතකොට ඒ ටිකෙන්ම අපට වඩන්න තියෙන්නේ සතර සතිපට්ඨානෙමයි. එතකොට බුදුදහම කියන්නේ අප්‍රමාදී බව කියනකොට බුදුදහම කියලා කියනකොට සතර සතිපට්ඨානියමයි. සතර සතිපට්ඨානියමයි. ඒ නිසා අපි කල යුතු දෙයක් තියෙනවා නම් ඒ සතර සතිපට්ඨානියමයි. සතර සතිපට්ඨානිය වඩනකොට තමයි අපි අර සතිය ගැන කියනකොට මම හිතන්නේ අපට මතකයි ඒ සති සම්පජාන්නේ කොහොමද ඇති වෙන්න ඕන කියනකොට සාත්තක සම්පජාන්නේ, සප්පාය සම්පජාන්නේ, ගෝචර සම්පජාන්නේ, අසම්මෝහ සම්පජාන්නේ කියලා අපි විස්තර කළානේ. එතකොට අපි අසම්මෝහ සම්පජාන්නයට යනකොට තමයි මේ ප්‍රඥාව සම්පූර්ණයෙන් අපි නිවැරදිම විදර්ශනා ප්‍රඥාව අපි ළඟට එන්නේ. එතකන් අපි ඒ විදර්ශනා ප්‍රඥාවට අවතීර්ණ වෙලා නැහැ. එතකොට සම්මා සතියත් එතන ඉඳලම අර මුල ඉඳලම ගමන් කරන්න තියෙන්නේ සම්මා සතියෙත්. එතකොට අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම විස්තර කරනවා. ඒ කියන්නේ අපි දුක පිරිසිඳ දැනගන්න ඕනේ.
ඒ වගේම අපි තණ්හාව ප්‍රහීන කරන්න ඕනේ. නිවන සාක්ෂාත් කරන්න ඕනේ. ඉතින් මාර්ගයේ පිළිපදින්න ඕනේ. මේ පිළිපදිනකොට තමයි මේ සියලු කරුණු ටික එකතු වෙන්නේ. එතකොට තමයි එක කමඨහනක් වෙන්නේ. 104ම එකට විස්තර කරපුවාම තමයි එක කමඨහන වෙන්නේ. නේද? ඔව්. මහත්තයා තේරුණා නේද? ඔව්. එතකොට අපි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සුපුරුදු පරිදි මේ සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරනවා. කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. අහන්නේ මොකද්ද මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි නේද? එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි මේ මොකද්ද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. සියති ඉදං මොකද්ද ඒක? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා විස්තර කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නේද? ඊට පස්සේ අර සුපුරුදු පරිදි සත්‍ය විබඳ සූත්‍රයේ තියෙන විදිහටම ඒ කරුණු ටික විස්තර කරනවා. කතමංච භික්ඛවේ සම්මා දිට්ඨි. මොකද්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ හාමුදුරන් වහන්සේලාගෙන් අහනවා. අහලා ප්‍රශ්නයක් අහලා බුදුරජාණන් වහන්සේම උත්තර දෙනවා. යංකෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. එතකොට නිවැරදි දැකීම කියලා කියන්නේ මොකක්ද? සම්මා දිට්ඨිය. එතකොට නිවැරදි දැකීම කියලා කියන්නේ මොකක්ද? දුක්ඛේ ඥානං. දුක පිළිබඳව ඇති වෙන නුවණ. ඒ වගේම දුක්ඛ සමුදය ඥානං, තණ්හාව පිළිබඳව නුවණ. ඒ වගේම දුක්ඛ නිරෝධී ඥානං, නිවන පිළිබඳව ඇති වෙන්න ඕන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං, මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ඇති වෙන නුවණ. එහෙම නැත්නම් ඒවයි දන්නාකම. එතකොට දුකයි කියලා දන්නවා, සමුදයයි මේ දුකේට හේතුව තණ්හාවයි කියලා දන්නවා. ඒ වගේම දුකින් මිදීම නිවනයි කියලා දන්නවා. දුකින් මිදෙන්න තියෙන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා සත්‍ය වශයෙන් දන්නවා. ඒ ආකාර ටික යන්නේ සත්‍ය වශයෙන් දකිනවා. එතකොට එකයි ඒවන්ති පරිවට්ටන් ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සවිසුද්ධං හෝති කියලා විස්තර කරන්නේ. එතකොට මේ දුක පිළිබඳව ඇති කරගන්න ඕනේ, පිරිසිඳ දැනගන්න ඕනේ, පිරිසිඳ දැනගත්තා කියලා දකින්න ඕනේ. ආකාර 12. ඊළඟට දුක්ඛ සමුදය පිළිබඳව සත්‍ය වශයෙන් දකින්න ඕනේ. ප්‍රහීන කරනවා කියලා දකින්න ඕනේ. ප්‍රහීන කළා කියලා දකින්න ඕනේ. ඒ වගේම දුක්ඛ නිරෝධය නිවන කියලා සත්‍ය වශයෙන් දකින්න ඕනේ. නිවන අවබෝධ කරනවා කියලා දකින්න ඕනේ. නිවන අවබෝධ
කළා කියලා දකින්න ඕනේ. ඒ වගේම දුකින් මිදීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා සත්‍ය වශයෙන් දකින්න ඕනේ. ඒ වගේම ඒක පිළිපදින්න ඕනේ. පිළිපැදලා අවසන් කියලා දකින්න ඕනේ. එතකොට චතුරාර්ය සත්‍යෙහි අපි පළමුවෙන්ම දකින්න ඕනේ මේක සත්‍යයක් කියලා. කියන්නේ අපි හරියටම මේක මේක පිළිගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය නිවැරදි කියලාම අපි පිළිගන්න ඕනේ. ඒතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් නිවැරදි කියලා පිළිගන්නකොට මම හිතන්නේ අපි මූලික තාලමට ඇවිදින්න තියෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය නිවැරදි කියලා. කියන්නේ මේ ලෝකේ දුකක් තියෙනවා. ඒක මම හිතන්නේ හැම සත්‍යයකටම තියෙනවා, හැම සත්‍යයක්ම දන්නවා. හැම සතෙක්ම සත්‍යයක් වශයෙන් දකින්නේ නැත්තේ මේ දුක්වලට හේතුව තෘෂ්ණාවයි කියන එක. මේ සියලු දුකට හේතුව තෘෂ්ණාවයි කියන එක. ඒ වගේම මේ දුකට හේතුව තෘෂ්ණාවයි. ඒ වගේම අපි දුකෙන් මිදීම නිවනයි කියලත් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් සමාජයේ මුළු සමහත් සමාජයේම අරගෙන බැලුවොත් එහෙම ඒ සමාජයේම හිතන දෙයක් තමයි දුකෙන් මිදෙන්න නම් නේද දුකෙන් මිදුණු තැන නිවනයි කියලා හිතනවට වඩා තව අපි වෙන ලෞකික දේවල් තමයි දුකින් මිදුණු තැන හැටියට හිතාගෙන ඉන්නේ. ඒකට දුකින් මිදුණු තැන හැටියට අපි මේ කරුණ ටික සිහිපත් කරගෙන ඉන්නවා දුකෙන් මිදුණු තැන මොකක්ද කියලා. ඒ වගේම දුකට හේතුව තෘෂ්ණාවයි කියන එක බොහොම වෙලාවට අපි සාමාන්‍යයෙන් පෞද්ගලික අපේ ප්‍රශ්නයක තියෙනකොට අපි හොඳට හිතන්න ඕනේ. ඒ වගේම දුක නැති කර ගන්නට නම් අපි කරන්න ඕනේ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ඕනේ. නේද? ඒ ටික සත්‍යයක් වශයෙන් අපි දකින්න ඕනේ. මේ ටික සත්‍යයක් වශයෙන් අපි දකින්න ඕනේ. ඒ සත්‍යයක් වශයෙන් දකින්න එක තමයි මූලිකවම අපි සිද්ධ කරන්නේ. ඉතින් මෙතෙන්දී බුදුහාමුදුරන් වහන්සේ මේ ටික දේශනා කරනවා ඔන්න සම්මා දිට්ඨිය කියන්නේ මේකයි. ඒ කියලා කියන්නේ අපි චතුරාර්ය සත්‍ය නිවැරදිවම පිළිගත්තා. චතුරාර්ය සත්‍ය ධර්මයේ නිවැරදිවම පිළිගත්තා. එතනින් තමයි අපට මේ ගමන ආරම්භ කරගෙන යන්න තියෙන්නේ. ඒ කියන්නේ අර මුල ඉඳලම ගමන් කරන ආකාරය. ඉතින් මම හිතන්නේ ඒ ටික අපට තේරෙනවා. ඔව්. දැන් ඔව්. අපි නිවන ගැන සත්‍යයක් වශයෙන් දකිනවා කියලා එතන දකින්න පුළුවන් අපිට එතන කෙලෙස් වලින් තොර තැනක් කියන එක විතරයි නේද? සත්‍යයක් වශයෙන් අපි දකිනවා කියන්නේ නිවන. සත්‍යයක් වශයෙන් කියන්නේ අම්මා අපි ඇත්තටම දැන් හිතන්නකෝ අපි දුකෙන් මිදෙන එක ගැන පොඩ්ඩක් අර කෝල් එකේ එනවා මං චුට්ටක් බලන්න. නේද? දැන් අපි මේ දුක ඇති වෙන්න හේතුව අරයා මට ගහපු එක. ඒකනේ අපි දකින්නේ. නේද? සාමාන්‍ය ලෝකයේ අපි දකින්නේ ඒකයි. නමුත් දැන් මෙතන බුදුහාඳුරන් වහන්සේ දකින්නයි කියලා කියන්නේ ඒ ගහන්ට හේතුනේ යම් දවසකදී අපි ඊට සුදුසු කර්මයක් සිද්ධ කළා. තෘෂ්ණාව මූලික කරගත්තු කර්මයක්. දේශය හෝ මුල් කරගත්තු කර්මයක් අපට තිබුණා. නිසා තෘෂ්ණාව හේතුව නිසා අපට ඒක සිද්ධ වුණේ. නමුත් වර්තමානික සාධකය අපි දකින්නේ අර පුච්චලයා ගැහුවා කියන එක. නේද? ඊළඟට දැන් අපි මේකට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? මේකෙදී අපට වෙන්න ඕනේ දේ මොකක්ද? නේද? ගන්න ඕනේ ක්‍රියාමාර්ගය මොකක්ද?
ඊට පස්සේ අපට වෙන්න ඕනේ දේ මොකද්ද? දැන් දෙකක් නේද? වෙන්න ඕනේ දේ අපි හිතන්නේ අරයට ගහන එක. නැත්තම් බයින් එක. නැත්තම් එයාට ඒ පාඩුව සිද්ධ කරන එක. ඉතින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්නවා. නේද? දැන් අපි නමුත් තේරුම් ගත්තොත් අර සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියන ධර්මතාවය එකතු කරගත්තොත් ඒ කියන්නේ අන්තෝ ජටා වහි ජටා කියලා කියන තැනදී එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? මෙයාට ගහනවද බනිනවද මේ ක්‍රියාවලියක් කරනවද? ඒක අර දුකෙන් මිදෙන්න තියෙන මාර්ගයද? හඳුනේ ඒ වගේ අවස්ථාවක දැන් මේ බෞද්ධ දර්ශනයට අනුව මෛත්‍රිය නේද කරන්න ඕන අපි හිතමු ගැහුවා අවුනේ මහත්තයා ඒක කියලා ඒක හිතපන්. අපි හිතේ තරහ නැති කරගන්න. ඔව්. නමුත් දුකෙන් මිදෙන්න නම් ආයේ සංසාරේ අපට එහෙම එකක් නේන්න නම් අපි මොකද කරන්න ඕනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ඕනේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකක් තමයි ඇත්තටම ඉතින් මෛත්‍රිය වඩන එක. මොකද ඔව්. සම්මා සංකප්පය. අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම. අව්‍යාපාදයේ ඇතිවම තමයි අවිහිංසාව මේ නෙක්ඛම්මය ඇති කරගන්න ඕනේ. මොකද එතකොට වෛරයෙන් ඔව්. වෛරයෙන් නොසන්සිඳේ කියලා නේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ වෛරයක් ඔව්. කරන්නේ නැතුව දැන් එයා වෛරෙන්නේ අපිට ගහන්නේ. ඒකට ඔව්. වෛරයක් නොකරන්න. ඔව් මහත්තයා ඒක ඒ මොහොතට විතරයි. ඔව්. නමුත් ඒක සම්පූර්ණයෙන්ම නැති වෙන්න නම් මොකද දැන් අපට ආයේ සංසාරේ ආයේ ඉන්න පුළුවන්නේ. ඔව්. දැන් මොගලන් හඳුරුවන්ට මේ ඇට කුඩු කළා මේ විනාශයටපත් කියන එක මේ භවයේ විතරක් නෙමෙයි. ඔව්. පෙර භවවලත් උනානේ. ඔව්. එතකොට ඒ භවයේදී විතර අපිට නැති කරගන්න මෛත්‍රී චේතනා ටික ඇති. නමුත් එතනින් එහාද අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියන ටිකම ඕනේ. හ්ම්. එතකොට තමයි ඒ කියන්නේ මහත්තයා කියන තැන අව්‍යාපාද කියන තැන. නමුත් තව ඉස්සරහට තියෙනවා මහත්තයා අවිහිංසා, නෙක්ඛම්ම කියලා තව දෙකක්. නේද? අද මේ හරියට අපට කරදරයි වාගේ නේද? මේ ටිකක් බලන්න චුට්ටක්. ඔව්. එතකොට එතන මෛත්‍රිය තමයි මහත්තයා පටන් ගන්න ඕනේ එතන. එතනින් ඉස්සරහට තව අපට පියවර දෙකක් තියෙනවා. හ්ම්. අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියලා. හ්ම්. ඒ ටිකත් සම්පූර්ණ වුණොත් තමයි සංසාරේ ආයේ මුගලන් හාමුදුරුවන්ට ආයේ එකක් ලැබෙන්නේ නැහනේ. එතනින් ඉවරයි. ඒ ස්වභාවය එන්නේ. නේද? හ්ම්. ඒ ටික තමයි එහෙම සිද්ධ වෙන්නේ. ඔව්. එතකොට අව්‍යාපාද දැන් එතකොට මම හිතන්නේ පැහැදිලි ඇති මම මතක් කරපු විදිහට පැහැදිලි නැත්නම් අපි ආයෙ කතා කරමු. දැන් එතකොට එහෙම දුකෙන් සම්පූර්ණයෙන් මිදෙන්න නම් අපි සතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරන්න ඕනේ. ඒක තමයි අපි සත්‍යයක් වශයෙන් දැනගෙන තියෙන්න ඕනේ. මේක මෙහෙම කරපුවාම තමයි දුකෙන් මිදෙන්නේ. එහෙම නැත්නම් අපි මේ දුකෙන් මිදෙන්න සාමාන්‍යයෙන් ලෞකික ලෝකේ කල්පනා කරන්නේ ගහන එක, බනින එක. නේද? අපහාස කරන එක. ඉතින් එහෙම නැතුව අපි එතනින් අයින් කරගන්න පුළුවන් නම් එතන තමා තියෙන්නේ මේ සත්‍ය වශයෙන් දකින්න එක. තේරුණාද අම්මා? එහෙමයි සයන්සයි. ඔව්. අනිත් එක හඳුනන්නේ දැන් ඒ වගේ අවස්ථාවක් එනවා කියලා දන්නවනම්
ඒ ඔව් අවස්ථාවට මුහුණ නොදී පැත්තකට කියන්නේ ඒ අවස්ථාවට මුහුණ නොදී ඉන්න මහන්සි ගත්තොත් මොකද වෙන්නේ? ඔව් මහත්තයා ඒක හොඳයි. ඔව්. ඒක හොඳයි. ඔව්. නමුත් සමහර ඒවා තියෙනවා. දැන් මොගලන් මහරහතන් වහන්සේට ඇට කුඩුණී මහත්තයා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදිමනේ. ඔව්. ඉතින් බුදුහාමුදුරන් වහන්සේ කොච්චර අයට පිහිට වුණාද ඒ වගේ දුක් වලින් අත මිදෙන්න. ඔව්. නමුත් මේ මොගලන් හාමුදුරන් වහන්සේගේ ඒ කර්ම ශක්තිය ඒ එන එක වළක්වන්නට බැරි තැනට ඇවිදilla තියෙනවා. ඉතින් ඒක විපාක දීලම අවසන් වෙන්න ඕනේ. හ්ම්. හ්ම්. ඒක තමයි ඒකේ ස්වභාවය. දැන් හිතන්නකෝ දැන් අර ගොඩක් අපි ගොඩක් පුණ්‍යානුමෝදනා කරන තැන්වලදීත් ඒ අපි දුක්ගතියක ඉපදිලා ඉන්නවා නම් එයා ඒ දුක්ගතියේ ඒ විඳිය යුතු දුක් ටික විඳලා ඉවර වුණොත් තමයි පින් ලබා ගන්නට පුළුවන් තත්වයකට ඇති වෙන්නේ. ඉතින් ඒකින් අනිත් විදියට බුද්ධ ආගමේ විශේෂයෙන්ම කියලා දෙන්නෙම කර්මය නරක කර්ම වලින් ඉවත් වෙන ක්‍රමවේදනේ. තමන්ගේ කියනවනම් නරක කර්ම කරපුවා ඒවා ඒ කියන්නේ ඉතින් බුද්ධිය වර්ධනය කිරීම තුළින් මේ කියන්නේ දැන් තවදුරටත් ගෙනියන්නේ නැතුව ඒ කරගන්න ක්‍රමවේද. ඔව් ඔව් ඒ ක්‍රම ඒක තමයි කියලා දෙන්නේ. නරක කර්ම නොකර. නමුත් අපි මේ කුසල කර්ම තිබුණාම අපට ඒ දේ සිද්ධ වෙනවා. මොකද කුසල කර්ම ශක්තියක් නැති කරලා දැම්මේ නැත්නම් අපි නැවත කුසල තැනක හෝ උප්පත්තිය ලබනවා. ඒ කුසල තැනක උප්පත්තිය ලැබුවත් එයා කෙලස් ටික ප්‍රහීන කරලා නැති නිසා ආයි දුක් ගෙනත් දෙන කර්ම අපි ඇති කර ගන්නවා. තේරෙනවා. ආයි දුක් ගෙනත් දෙන කර්ම ඇති කර ගන්නවා. ඒ නිසා තමයි මේක සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ශේෂ නොකොට ප්‍රහීන කරන්න ඕන. චුට්ටක්වත් ඉතුරු කර ගන්න එපා කියලා බුදුහාඳුරන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. එතකොට චුට්ටක්වත් ඉතුරු කරගන්න නැතුව අපි ඒ ටික සම්පූර්ණයෙන්ම අවසන් කරන්න. ඔව් එතකොට මේ සම්මා දිට්ඨිය දැන් මම හිතන්නේ අපි ඔක්කොම ඒවා ගොඩක් උඩට කතා කළා. සම්මා සංකප්පේ කියන්නේ අව්‍යාපාද, අවිහිංසා, නික්කම්ම කියන සංකල්ප ටික. අව්‍යාපාදයේ මහත්ය මුලින් මතක් කළා වගේම මෛත්‍රිය, තරහ නැතිකම. ව්‍යාපාදේ කියලා කියන්නේ අව්‍යාපාද, අවිහිංසා කියලා කියන්නේ හිංසාවක් නැතිකම. අපි පාලියෙන් කිව්වොත් කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ. මහන්නේ මොකද්ද මේ සම්මා සංකප්පේ කියලා කියන්නේ? නිවැරදි සංකල්පනා, නිවැරදි අදහස් ටික. නික්කම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ. එතකොට නික්කම්මය, අව්‍යාපාදයේ, අවිහිංසාව. ඒ ටික තමයි සම්මා සංකප්පේ කියලා හැඳින්වෙන්නේ. එතකොට සම්මා සංකප්පය, නික්කම්ම සංකප්පය, අව්‍යාපාදයේ නික්කම්මේ කියන එක අපි දන්නවා අතහැරීම, අව්‍යාපාදයේ ගැටෙන්නේ නැතිකම, අවිහිංසාව කරුණාව. ඒ කියන්නේ හිංසාවක් නොකරනකම. නේද? අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි මේ මුලින් මේ කතා කරන්නේ ලෞකික වශයෙන් ඇති වෙන ටිකනේ. මේකම වඩාගෙන යනකොට මාර්ගඥානයේ තුල ඇති වෙන එක තමයි ලෝකෝත්තර වශයෙන් ඇති වෙන එක. ඒක තමයි මේ ලෝකෝත්තර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය.
එතකොට කතමාච භික්කවේ සම්මා වාචා. එතන කරුණු අපි දන්නවා. දැන් සම්මා සංකප්පේ මම හිතන්නේ තේරුණා. තරහ නැතිකම, ඒ කියන්නේ මෛත්‍රිය, කරුණාව, අතහැරීම. ඉත අපි අනිත් පැත්තේ වචන තුන කියනවා නම් මෛත්‍රියයි, කරුණාවයි, අතහැරීමයි. මෙන්න මේ ටික සම්මා සංකප්පය. ඊළඟට කතමාච භික්කවේ සම්මා වාචා. මොකද්ද සම්මා වාචා කියලා කියන්නේ? මුසාවාදා වීරමණී, පිසුනා වාචා වීරමණී, අරුසා වාචා වීරමණී, සම්පප්පලාපා වීරමණී, අයං උච්චති භික්ඛවේ සම්මා වාචා. මේ තමයි සම්මා වාචාව. මොකද්ද? පිසුනා වාචා. වචනයෙන් සිදුන මුසාවාදා, බොරු කීමෙන් වළකින එක, පිසුනා වාචයෙන් වළකින එක, පරුසා වාචයෙන් වළකින එක, සම්පප්පලාපයෙන් වළකින එක. එතකොට මේ වචනයෙන් සිදුවෙන වැරදි වලින් වළකින එක. එතකොට අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට අපි ඇති කරගත යුතු පාදමක්. මූලික පාදම, අච්චුආරම. නේද? ඒක තමයි මේ සම්මා වාචා. හිතන්නේ ඒක අපි කාටත් මතකයි, කවුරුත් දන්නවා මොකද්ද එතෙන්දී විස්තර වෙන්නේ කියලා. ඊළඟට සම්මා කම්මන්තෝ. ඉතින් සම්මා කර්මාන්තය පාණාතිපාතා වීරමණී, අදින්නාදාන වීරමණී, කාමේසු මිච්ඡාචාරා වීරමණී, අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ. අනේ මේක සම්මා කම්මන්තයයි. ඒ සම්මා කම්මන්තෝ. එතකොට මේ ප්‍රාණඝාතයෙන් වළකින එක, අදත්තා දානයෙන් වළකින එක, කාම මිච්ඡාචාරයෙන් වළකින එක තමයි මේ කයෙන් සිදුවෙන වැරදි වලින් වළකින එක සම්මා කම්මන්ත. ඉතින් සමාජයේ දීර්ඝ කාලයක් බොහෝ අය අතර සම්මා කම්මන්ත කියනකොට නිවැරදි කර්මාන්ත, මේ කර්මාන්ත වලින් වළකින එක කියලා තමයි විස්තර කරන්නේ. මම හිතන්නේ ඒක නෙමේ, කයෙන් සිදුවෙන වැරදි වලින් වළකින එක තමයි එතන විස්තර කරන්නේ. නේද? කයෙන් සිදුවෙන වැරදි වලින් වළකින එක. ඒක මම හිතන්නේ පැහැදිලි. ඊළඟට සම්මා වායාම. නේද? නිවැරදි ව්‍යායාමය. නිවැරදි ව්‍යායාමය. නිවැරදි ව්‍යායාමය කියලා කියනකොට නිවැරදි ව්‍යායාමයේ එන්නේ කොහොමද? මොකද්ද අපි අපි සම්මා ආජීවය කතා කළේ නෑ නේද? සම්මා ආජීවය කතමෝච භික්කවේ සම්මා ආජීවෝ ඉද භික්කවේ මේ භික්ඛෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං උච්චති භික්ඛවේ සම්මා ආජීවෝ. නිවැරදි ජීවිකාව. මම හිතන්නේ පිළිබඳවත් අපි ගොඩක් කතා කරලා තියෙනවා. නිවැරදි ජීවිකාව කියලා කියනකොට මිච්ඡා ආජීවයෙන්, ඒ කියන්නේ අපි උපයා ගන්න ධනය හොරමැරකම් කරලා, නොයෙක් කටයුතු කරලා, නොයෙක් නොකල යුතු කර්මාන්තයන් සිද්ධ කරලා, ඒ වගේම නොයෙක් අය රවට්ටලා අරගන්නවා නම් ඒක නෙමේ සම්මා මේ ආජීවය කියලා කියන්නේ. එහෙම වෙනකොට මිච්ඡා ආජීවය. එතකොට සම්මා ආජීවය කියලා කියන්නේ නිවැරදිව අපි ධනය උපයා ගන්න විදිහ. ගිහි පැවිදි හැම දිනාටම හිමයි චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සියල්ල තුලදීත් ඒ විදිහමයි. මම හිතන්නේ අපි මේ පිළිබඳව කරුණු ගොඩක්
කතා කරලා තියෙනවා කොහොමද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා. මේ කටයුත්ත කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට අර සම්මා වායාමය. නේද මං හිතන්නේ මේ කරුණු අපි දන්නවා. සම්මා වායාමයේ කියලා කියනකොට කතමෝච භික්ඛවේ සම්මා වායාම. අන්නේ මොකද්ද මේ සම්මා වායාමයේ කියලා කියන්නේ? ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චංජං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති. එතකොට මොකද විස්තර කරන්නේ? අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං. නූපදිනා වූ අකුසල ධර්මතාවයන් අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. මොකක් පිණිසද? මේ අනුපාදාය නොයිපදීම පිණිස. එතකොට නොයිපදීම පිණිස අනුපාදාන පාප අකුසල ධර්ම නොපදීම පිණිස මොකද කරන්නේ? අනුපාදාය චන්දං ජනේති. චන්දං ජනේති. මොකද්ද ඇති කරගන්නේ? ඡන්දය ඇති කරගන්නවා. මොකක් කරන්නටද? මේ අකුසල ධර්මයන් නූපදීම පිණිස. කියන්නේ නිපිතලා තියෙන අකුසල ධර්මතාවයන් නූපදීම පිණිස කැමැත්ත ඇති කරගන්නවා. ඡන්දං ජනේති. ඒ කියන්නේ කුසලයට ඇති කැමැත්ත ඇති කරගන්නවා. එතකොට ඡන්දං ජනේති. ඊළඟට වායමති. වීරිය කරනවා. වීරිය කරනවා. ඡන්දං ජනේති වායමති විරියං ආරභති. වීරිය ආරම්භ කරනවා. විරියං ආරභති. ඊළඟට චිත්තම් පග්ගණ්හාති. චිත්තම් පග්ගණ්හාති. කියන්නේ සිත දැඩි කොට ඒ තුල රඳවනවා. සිත දැඩි කොට ඒ තුල රඳව ගන්නවා. එතකොට පදහති. ඒ කියන්නේ වීරිය වඩනවා. නේද? එතකොට මෙන්න මේ ටික කරන්න ඕන. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති පජහති. මෙන්න මේ ටික කරන්න ඕන. මොකක් වෙන්නද? මේ නෝපන් අකුසලයන් ටික නූපදවන්ට කැමැත්තක් ඇති කර ගන්න ඕන. චන්දඤ්ඤය ජනේති වායමති. මේ වීර්ය කරන්න ඕන. චන්දං ජනේති වායමති වීරියං ආරභති. වීර්ය ආරම්භ කරන්න ඕන. චිත්තං විරියං ආරභති චිත්තං පග්ගණ්හාති. සිත දැඩි කොට ගන්න ඕනේ. නේද? ඒකට නොයන්න සිත දැඩි කොට හදා ගන්න ඕනේ. ඊළඟට උපන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය. ඉපදිලා තියෙන අකුසල ධර්මයන් ප්‍රහීන කිරීම පිණිස චන්දං ජනේති. මොකද කර ගන්න ඕනේ? කැමැත්ත ඇති කර ගන්න ඕනේ. නැත්නම් අකුසල ධර්මයේ තුල කැමැත්ත තියෙනවා නම් සෙලාම මේ අකුසල ධර්මයේ අපි තරහට කැමති නා නේද? එහෙමත් තියෙනවානේ. සමහර ලාවට තරහට කැමති. නේද? ඒ වගේම ලෝභයට කැමති නා. මෝහයට කැමති නා. අන්න ඒක අයින් කර ගන්න ඕනේ. මොකද්ද? උපන්නානං පාපකානං අකුසලානං ධම්මානං ඡන්දං ජනේති. ඒකට තියෙන කැමැත්ත, අකුසල ධර්මයන්ට තියෙන කැමැත්ත අයින් කර ගන්න ඕනේ. කියන්නේ කුසල ධර්මයන්ට සිත කැමති වෙන්න ඕනේ. එතකොට ඡන්දං ජනේති වායමති.
ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ව්‍යායාම ආරම්භ කරන්න ඕනේ. නේද? චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති. සිත දැඩි කොට ගන්න ඕනේ. ඒකට නොයන්ට සිත දැඩි කොට ගන්න ඕනේ. සිත දැඩි කොට ගත්තේ නැත්නම් ඒ ධර්මතා තුළට කොච්චරක් අපි යනවද කියලා හොඳට හිතලා බලන්න. එතකොට පදහති. චිත්තං පග්ගණ්හාති පදහති. ඒ ටික සිද්ධ කරන්න ඕනේ. එතකොට මේ විදිහට මේ පදහති කියලා කියන්නේ වීර්ය වඩනවා, ප්‍රධාන වීර්ය වඩනවා කියන එක. මෙන්න මේ එක තමයි මොකද්ද කරන්න තියලා තියෙන්නේ? අකුසල ධර්මතාවයක් පැමිණිලා තියෙනකොට, අකුසල ධර්මයක් නැතිකොට, අකුසල ධර්මයක් පැමිණිලා තියෙනකොට, ඒ කියන්නේ අකුසල ධර්මයක් නූපදවනකොට, අකුසල ධර්මයක් ඉපදිලා තියෙනකොට ඊළඟට අපි දන්නවා මොකද්ද? කුසල ධර්මතාවයන් පිළිබඳව නේද? අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති අදහති උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය. නේද? එතකොට මොකද්ද කරන්න කියලා තියෙන්නේ? මේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය පදවා ගැනීම පිණිස චන්දං ජනේති. නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස චන්දං ජනේති. ඒකට කැමැත්ත ඇති කර ගන්න ඕනේ. එතකොට කුසලයට කැමැත්ත ඇති කර ගන්න ඕනේ. වායමති වීර්ය කරන්න ඕනේ. විරියං ආරභති වීර්ය ආරම්භ කරන්න ඕනේ. චිත්තම් පග්ගණ්හාති සිත දැඩි කොට ගන්න ඕනේ. පදහති ඒ කියලා කියන්නේ වීර්ය මේ ප්‍රධාන වීර්ය වඩන්න ඕනේ. පදහති කියන්නේ පටන් ගන්නාලද වීර්ය ඇති වෙන්න ඕනේ. අවසානයේ දක්වාම පවතින වීර්යයක් ඇති කර ගන්න ඕනේ. ඊළඟට එතකොට මේ තමයි මොකද්ද? කුසලයක් උපන්නානං කුසලානං අනුපන්නානං කුසලානං ධම්මානං උපාදාය. නූපනා වූ කුසල ධර්මයන් උපදවා ගන්නට කළ යුතු වැඩපිළිවෙල. ඊළඟට ඔව් ධ්‍යාන ගැනමද කතා කරන්නේ නැද්ද? නෑ ධ්‍යාන ගැන නෙමෙයි මහත්තයා. දැන් නූපන් කුසලයන් කියන්නේ නූපන් කුසලයන් කියලා කියනකොට ධ්‍යාන මාර්ගඵල දෙපැත්තමනේ මහත්තයා. වීර්ය වඩන එකනේ. ඒවා සඳහා මෙතන සම්මා සමාධියේදී එකත් අපට එනවා. එතකොට නූපන් කුසලය වඩා ගන්න එක කියන්නේ නූපන් කුසලය අපි දැන් සාමාන්‍යයෙන් වැඩ කරනකොට අපේ සිතේ මම හිතන්නේ මට චුට්ටක් ආන්සර් ගන්න වෙනවා අර අවන්නේ අපි ඔය ගියදී මේ ඔෆ් කළාම දාන්න මේ මොකද මේ අපි ධ්‍යාන දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි දැන් කරන කුසල් තුලදී ප්‍රඥාව කොච්චරද දෙන්නේ? ඒද ප්‍රඥාව වෙනම එකක්නේ. දැන් සති සමාධි ප්‍රඥා කියන මේවා කොයිතරම් අපි තුල යෙදෙනවද? ඒ ප්‍රඥාව දැන් විදර්ශනා නාම රූප දකින හේතුඵල දකින අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින කියන ප්‍රඥාවට ඇවිදිලා නැහනේ. ඒක නූපන් කුසලයක්.
ඒක නූපන් කුසලයක්. අපි ඒ නූපන් කුසලයේ දක්වා යන්න ඕනේ. නූපන් කුසලයේ දක්වාම යන්න ඕනේ. තේරුණා නේද? ඔව්. ඔව්. එතකොට ඒ මොකද මම එහි මතක් කළේ ඒ ප්‍රඥාවම තමා නිවන දක්වාම යන්නේ. කාමාවචර කුසල සිතෙහි තියෙන ප්‍රඥාව. එතකොට අපි ඒ කුසල සිත ඇති කරගෙන නැහැ. අපි ඥාන සම්පයුක්ත කුසල් සිත ඇති කරගත්තා. නමුත් අර විදර්ශනා ඥාන සම්පයුක්ත කුසල් ඇති කරගත්තේ නැහැ. ඒක වෙන්න ඕනේ. ඊළඟට ධ්‍යාන ඒ කියන්නේ අපි ඇති කරගන්න සිතේ තැන්පත්කම දක්වා ගමන් කරන්න ඕනේ. එතකොට ඒක තමයි නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස කළ යුතු දේ මොකද්ද? චංචන් ජනේති. ඒකට කැමැත්තක් තියෙන්න ඕනේ. ව්‍යායාමයක් තියෙන්න ඕනේ. ආරම්භ කරන්න ඕනේ. විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති. සිත දෙඩි කොට ගන්න ඕනේ. මම මේක කරනවා කියන දෙඩි සිත ඇති කර ගන්න ඕනේ. ඊළඟට පදහති වීර්ය වඩන්න ඕනේ. නේද? උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීවෝ භාවාය වේපුල්යාය භාවනාය පාරිපුරියාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති. එතකොට දැන් අනික් ඒවටම වැඩි තියෙන කුසලානං ධම්මානං උප්පාදාය කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස කියලා තමයි ඉස්සෙල්ලක සඳහන් කරන්නේ. මෙතෙන්දී විස්තර කරන්නේ උප්පන්නානං කුසලානං ධම්මානං. උපන්නා වූ කුසල ධර්මතාවයන් තිතියාය පවත්වා ගැනීම පිණිස නේද? තිතියාය. එතකොට පවත්වා ගැනීම පිණිස ඒ වගේම අසම්මෝසාය විනාශ නොවීම පිණිස. අසම්මෝසාය කියලා කියන්නේ විනාශ නොවීම පිණිස. බීවෝ භාවාය බහුලව වඩා ගැනීම පිණිස. ඒ කියන්නේ වැඩි බහුලභාවය පිණිස බහුලව වඩා ගැනීම පිණිස. වේපුල්යාය විපුල භාවයේ පිණිස. නේද? විපුල්යාය විපුල භාවයේ පිණිස. භාවනාය වැඩිම පිණිස. මේ පාරිපුරියාය සම්පූර්ණත්වයට පත් කර ගැනීම පිණිස. එතකොට මේ ඇති වෙලා තියෙන කුසල ධර්මතාවයන් තුල කොහොමද කටයුතු කරන්න ඕනේ? අනිත් ඒවට වඩාත් වචන ගොඩක් විස්තර කරලා තියෙනවා. මෙතන එතෙන්ට එන්න ඕනේ කොහොමද කියලා. ඒඳා ඒක අපි කතා කරන්න ඕන එකක්. උප්පන්නානං කුසලානං ධම්මානං තිතියාය. ඒ කුසල ධර්මයන් පවත්වාගෙන යන්න. අසම්මෝසාය විනාශ නොවීම පිණිස. යන්නේවා නැති නොවෙන්න. එතකොට ඇති කර ගන්න ඕනේ. ඒ වගේම ඒක මේ අනුපන්නානං කුසලානං ධම්මානං උපාදාය කුසලේ පිණිස චන්දං ජනේ අපි මෙතන කතා කළේ පග්ගණ්හාති. ඒ කුසල ධර්මයන් ඇති කර ගැනීම පිණිස. එතකොට අනික් ඒවට වඩාත් කරුණු ගොඩක් විස්තර කරනවා. ඇති වෙලා තියෙන කුසලයක් රඳව ගන්න. නේද? ඇති වෙලා තියෙන කුසල් සිතක් නැති නොකර ගන්න. මොකද ඇති වෙලා තියෙන කුසල් සිතට තමයි බාධක ගොඩක් එන්නේ. දැන් නීවරණ ඇති වෙන්නේ, දැන් සංයෝජන ඇති වෙන්නේ, දැන් කෙලෙස් ඇති වෙන්නේ දැන් තියෙන කුසල සිත නැති කරලා තමන්ට. එතකොට එහෙමනම් මොකද කරගන්න ඕනේ? දැන් තියෙන
කුසල සිත ඇති කරගන්නට මොකද කරගන්න ඕනේ? ධම්මානන්තිතියාය අසම්මෝසාය විනාශ නොවීම පිණිස බියෝ භාවාය බහුලව පවත්වා ගන්නට ගොඩක් ඒ බහුලව පවත්වා ගන්නට වැඩි කර ගන්නට වේපුල්ලාය වැඩි කර ගන්නට විපුල බව පිණිස නේද? විපුල බව පිණිස භාවනාය වැඩිම පිණිස පාරිපුරියාය සම්පූර්ණත්වයට පච්චර ගැනීම පිණිස. එතකොට සම්පූර්ණත්වයට පච්චර ගැනීම පිණිස මොකද කරා ගන්න ඕනේ? චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පජහති කියලා විස්තර කරනවා. එතකොට මොකද්ද කරගන්න ඕනේ? චන්දං ජනේති එකට කැමැත්ත ඇති කරගන්න ඕනේ. වායමති වීරිය කරන්න ඕනේ. ඊළඟට චිත්තං පග්ගණ්ණාති සිත දැඩි කොට ගන්න ඕනේ. මම මේ තුල යනවාම කියන දැඩි හැඟීම ඇති කර ගන්න ඕනේ. ඊළඟට මේ චිත්තං පග්ගණ්ණාති සිත දැඩි කොට ගන්න ඕනේ. පදහති වීරිය වඩන්න ඕනේ. මම හිතන්නේ ඒක තේරුණා වෙන්න ඇති. නැත්නම් අපි මේ පිළිබඳව මොනවා හරි මතුවෙන කරුණු කතා කරමු. ඒ කියන්නේ නූපන් අකුසලයක් ඇති කරනවටත් වඩා අමාරු දෙයක් කියලා තේරෙනවා ඇති. උපන් කුසලයේ රැකගන්න එක. උපන් කුසලයේ වැඩි දියුණු කරගන්න එක. ඒ උපන් කුසලයේ වැඩි දියුණු කරගන්න එක හරියට වඩා අමාරු දෙයක්. උපන් කුසලයේ වැඩි දියුණු කරගන්න එක. ඉතින් නූපන් අකුසලයේ නූපදව ගන්න ඕනේ. උපන් අකුසලයේ ප්‍රහීන කරන්න ඕනේ. නූපන් කුසලයේ උපදව ගන්න ඕනේ. උපන්නා වූ කුසලය භාවනා වැඩි දියුණු කර ගන්න ඕනේ. පවත්වා ගන්න ඕනේ. එතන මේක තමයි මොකද්ද? අපිට මෙතෙන්දී බුදුහාඳුරන් වහන්සේ විස්තර කළ දෙන මේ ආර්ය මේ මොකද්ද? සම්මා වායාමේ. සම්මා වායාමේ. සම්මා වායාමේ කොහොමද ඇති වෙන්න ඕන කියන එක අපි දන්නවා. එතකොට නිවැරදි ව්‍යායාමයේ නිවැරදි උත්සාහය මොකක් පිණිසද? නිවැරදි උත්සාහය ඇති වෙලා නොඉපදලා තියෙන අකුසලයන් නැති කරගන්නට, ඉපදිලා තියෙන අකුසලයන් නැති කරගන්නට, ඒ වගේම ඇති වෙලා තියෙන කුසලයේ නැති වෙලා තියෙන ඉපදිලා නැති කුසලයේ උපදවා ගන්නට, ඒ වගේම ඇති වෙලා තියෙන කුසලය නූපදවගෙන රඳවා ගන්නට. දැන් මම හිතන්නේ මොකුත් ප්‍රශ්නයක් එහෙම එනවාද අපට එතන සාකච්ඡා කළ යුතු තැනක්? මේ සම්මා මොකද අපි කතා කළේ? සම්මා වායාම. ඒක සම්මා වායාමයේ මෙන්න මේකයි. එතකොට අයං උච්චති භික්ඛවේ සම්මා වායාමෝ. නිවැරදි ව්‍යායාමය මෙන්න මේ විදිහට විස්තර කරනවා. හොඳයි. එහෙමනම් අපි කතමාච භික්ඛවේ සම්මා සති. මේ මොකද්ද මේ සම්මා සතිය කියලා කියන්නේ? සම්මා සති කියලා කියන්නේ මොකක්ද? කතමාච භික්ඛවේ සම්මා සති. මම හිතන්නේ මේ හැම කෙනාම දන්නවා. ඉද භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං
වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිච්ඡා දෝමනස්ස. මේක අවිච්ඡා දෝමනස්යන්ගෙන් තොරව කටයුතු කරනවා. ඊළඟට වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිච්ඡා දෝමනස්ස. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිච්ඡා දෝමනස්ස. නේද? එතකොට මේ අයං උච්චති භික්කවේ සම්මා සති කායानुපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව. ඒක තමයි සම්මා සතිය කියලා කියන්නේ. මම හිතන්නේ ඒක දැන් අපට හොඳට වැටහෙනවා. ඒ පිළිබඳව තමයි අපි මේ විස්තර කරන්නේ කියන බවත් අපි සිහිපත් කරගන්න ඕනේ. ඊළඟට දැන් මේක තේරුණාද? සම්මා සතිය කියලා කියන්නේ හැම එකටම පොදු වචන ටිකක් තියෙනවා. මම හිතන්නේ තේරුණා නේද? තුන මොකද්ද වඩන්න ඕන තුන මොකක්ද? ආතාපි සම්පදාන සතිමා ඒ කියන්නේ විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. අවිච්ඡා දෝමනස්ස දෙක ලෝභය ආතාප අපාදය අයි කරන්න ඕන වඩා ගන්න ඕන මේ ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කිව්වේ කෙලස් තවන වීරිය. සම්පජානෝ කියන්නේ නුවණ. ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ සිහිය. විනී ලෝකේ අවිජ්ජා දෝමනස්සං ලෝකේ පිළිබඳව ඇලීම් ගැටීම් වලින් තොර වෙන්න ඕනේ. පංචස්කන්ධය පිළිබඳව ඇලෙන්නේ නැති වෙන්න ඕනේ, ගැටෙන්නේ නැති වෙන්න ඕනේ. ඒක මං හිතන්නේ තේරෙනවා නේද අපට? එකක් ගාන විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? හරි නේද? අපිට මම හිතන්නේ අපි සම්මා සතිය ඊළඟ දවසේ අපි විස්තර කරමු. ඉතින් අපි මෙතනින් අද අවසන් කරමු. සම්මා සතිය ළඟට එනකන් අද අපි කතා කළා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට සම්මා සමාධියත් ඉතුරු ටිකත් අපි ඊළඟ දවසට කතා කරමු. එහෙමනම් අපි මේ සිද්ධ කරගන්න යෙදුණු හිතන්නේ ඊළඟ එනකොට හාරු කුසල ශක්තියින් අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනක් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොට ඇති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සැපවත් වේවා, සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. අප සියලු දිනාමෝද බුදු සසුනද අපේ ගේදර වතුපිටි ඉඩකඩම් රැකී ආරක්ෂා විලහෙළදාම් ආදී සියලු දෑද අපේ දෙමව්පියන් අපේ දරුවන් මුණුපුරු මිනිබිරියන් ඥාති හිත මිත්‍රාදීනොත් දෙවියෝ යහති මනාව කලට වේලාවට සුරක්ෂිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති.
ඒ වගේ මේ උතුම් උදාර වූ කුසල ශක්තියින් සියල්ලම අපි මේ අවස්ථාවේදී මිය පරලොවගේ ඥාතීන්ට අනුමෝදන් කරමු. අපි මිය පරලොවගේ ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා සැපවත් වේවා. සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. නිවනින් සැනසෙත්වා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ උතුම් උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි ප්‍රාර්ථනා කරමු. සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයේ පිණිස අපි හැම දිනාටම සංසාරයේ සත්පුරුෂෝ කල්යාණ මිත්‍රෝම නිවන් හිමි කොටම ලැබේවා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. නිවන ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා භං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා භං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු.